මට විශේෂයෙන්ම මගේ අමාත්‍යාංශයේ එක් අංශයක් එක විෂයක් තමයි ළමා ආරක්ෂක අධිකාරිය කියන්නේ. ළමා ආරක්ෂක අධිකාරිය සම්බන්ධයෙන් විශේෂයෙන්ම බොහෝ ප්‍රශ්න කරනාවක් පහුගිය වසර කිහිපය තුළ ගොඩ නැගුණා. මේ විෂය මට බාර දීපු විගසම මගේ අවධානය විශේෂයෙන්ම ගියේ ළමා ආරක්ෂක අධිකාරියට. පරිවාස දෙපාර්තමේන්තුව ළමා කාර්යාංශයට හා සමානව ඉතාමත්ම වැදගත් අංශයක් හැටියට මම දකින්නේ ළමා ආරක්ෂක අධිකාරිය කියන එක. ඉතින් ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ධූරයත් නියෝජ්‍ය සභාපති ධූරය සම්බන්ධයෙන් කවුද අපි තෝරාපත් කරන්නේ කියන එක මම හිතන්නේ ඉතාමත්ම වගකීමකින් කළ යුතු දෙයක් නිසා. මොකද අපේ මල්වැනි අද දවසේ දරුවෝ හෙට රටේ අනාගතය නම් මේ දරුවන්ට සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කර දීමට අවශ්‍ය කරන ප්‍රතිපත්තිමය නීති රාමු සකස් කරන ප්‍රතිපත්තියේ තීන තීන්දුව ගන්න සැලසුම් සහගතව කටයුතු කරන ඒ වගේම ඒවා සම්බන්ධයෙන් පසු විපරමකින් සොයා බලලා මේවා ක්‍රියාවට නන්වීමට තියෙන ඒ අවකාශයන් මේ සියල්ලම කෙරෙන ළමා ආරක්ෂක අධිකාරිය හරහා. ඉතින් ළමා ආරක්ෂක අධිකාරිය කියන්නේ අද රටේ තියෙන දැවෙන ප්‍රශ්න වලට පිළිතුරක් ලබා දෙන විශේෂිත වූ අධිකාරියක්. මේ අධිකාරියට අපි හරි පුද්ගලයන් තෝරාපත් කිරීමත් ඒ තුලින් අද පවතින ළමයින්ට තියෙන අනාරක්ෂිත තත්ත්වය අවම කර ගැනීමටත් ළමයින්ට මේ තත්ත්වයට මුහුණ දෙන්න ඉස්සෙල්ලා මේවට අවශ්‍ය කරන පරිසරය විශේෂයෙන්ම ළමා කාලේ ළමෙක් කෙරෙහි ජීවත් වීමට අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කර දීමට ළමයින්ට සිදුවෙන වැරදි අපචාර අපයෝජන මේ මහ පොළොවෙන් තුරුන් කිරීමටත් ඒව නැවත වාරයක් අපිට අහන්න දකින්න නැති වෙන තත්ත්වයකට පත් කිරීමට ඒ වගකීම හරියාකාරව කිරීමට තමයි ළමා ආරක්ෂක අධිකාරියට අපිට අවශ්‍ය වෙලා තිබ්බේ ගරු අතිගරු ජනාධිපතිතුමත් ගරු අගමැතිතුමත් ඒ වගේම අගමැතිතුමාගේ විෂයක් යටතේ කටයුතු කරන රාජ්‍ය ඇමතිවරයෙක් හැටියට ළමා කටයුතු ඇමති හැටියට මම මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළා. අවධානය යොමු කරලා මම හිතන්නේ අපි අද තෝරාපත් කළ තියෙන අතිගරු ජනාධිපතිතුමා විසින් තෝරාපත් කරපු සභාපතිතුමිය නටාෂා බාලේන්ද්‍ර නීතිඥතුමිය ඇය මේ විෂය සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් තියෙන නීතිය හදාරපු මම හිතන්නේ මේ විෂය ගැන මේ වෙනකොටත් අධිකාරියෙන් කෙරිය යුතු කාර්යභාරය අධිකාරියේ වගකීම අරමුණ සහ මේවා ක්‍රියාවට නන්වන්නේ කොහොමද මේවා සම්බන්ධයෙන් අනිකුත් ඒකාබද්ධ අමාත්‍යාංශ සහ ඒකාබද්ධ ආයතන එක්ක කටයුතු කරන්නේ කොහොමද බිම්මට්ටමේ අධිකාරියෙන් නිරතව සිටින නිලධාරීන් සම්බන්ධයෙන් ඒ අයගේ අවශ්‍ය කරන පසුබිම් සකස් කර දීම ඒ අයගේ රාජකාරී හරියාකාරව කිරීමට අවශ්‍ය කරන කරුණු කාරණා මෙහෙයවීම මේ සියල්ල සම්බන්ධයෙන් ඇය කටයුතු කරනා වගේම ඇයට සහාය දීමට විශේෂයෙන්ම නියෝජ්‍ය සභාපති හැටියට අපි තෝරාපත් කරගෙන තියෙන්නේ නීතිඥ සජීව සමරනායක කියන ඒ නීතිඥතුමා එතුමා මම හිතන්නේ සජීව ගැන කතා කරනකොට ඕනෑම කෙනෙක් ළමෙක් ගැන හෝ ළමා ප්‍රශ්න ගැන කතා කරන සජීවගේ නම ඉබේම මතකෙට එන නමක්. මොකද වසර ගණනාවක් පුරාට යුනිසෙෆ් සංවිධානයත් එක්ක මේ සම්බන්ධයෙන් කටයුතු කරපු බිම්මට්ටමේ දරුවන්ගේ ප්‍රශ්න හොඳට හඳුනාගෙන මේ සම්බන්ධයෙන් නෛතික වශයෙන් නීතිමය වශයෙන් කටයුතු කරපු පුද්ගලෙක් තමයි සජීව සමරනායක මැතිතුමා කියන්නේ. ඉතින් සජීව සමරනායක මැතිතුමත් එතුමාගේ පසුබිම එතුමා ඉදිරි අනාගතයේදී මොනවද මේ සම්බන්ධයෙන් කරන්න යන්නේ කියන එක ඒ දෙදෙනාට කතා කරන්න ඉඩ අවස්ථා ප්‍රස්තාව ලබා දෙනවත් එක්කම මම වගකීමකින් කිව යුතුයි. අපි මේ වෙනකොටත් අධිකරණ ඇමතිතුමත් එක්ක සාකච්ඡාවට ගණනාවක් සාකච්ඡාවට භාජනය වුණා. පුළුල් ලෙස සාකච්ඡා කරා තියෙන හිඩස් මේ හිඩස් වලට අවශ්‍ය කරන පසුබිම අපි සකස් කර දෙන්නේ කොහොමද? ළමා ආරක්ෂක පනත අපි කැබිනට්ටුව හරහා මේක සම්මත කරගෙන පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේක සම්මත කරගෙන ළමයින්ට හෙට දවස වඩාත් සුරක්ෂිත දවසක් බවට පත් කිරීමට අවශ්‍ය කරන ඒ පසුබිම සකස් කර දීමටත් ඒ වගේම අද තියෙන අධිකාරියෙන් තියෙන අඩුපාඩුකම් අධිකාරිය තවත් වඩාත් ඵලදායී ලෙස රටේ දරුවන්ට සේවයක් කිරීමට අවශ්‍ය කරන පහසුකම් ලබා දීමට දරුවන්ට තමත් පහසු ලෙස තමයි සිදුවෙන අතවර හෝ ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය කරන මාර්ග ලබා දීමට ඒ වගේම වින්දිතයන්ට අවශ්‍ය කරන සුරක්ෂිතභාවය පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම ඒ අයගේ මානසිකත්වය නැවත වාරයක් ගොඩනගා ගැනීම පුනරුත්ථාපනය කිරීම මේවා සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය කරන පසුබිම සකස් කර ගැනීමට අපි මේ වෙනකොටත් අධිකරණ ඇමතිතුමත් ඒ වගේම ජනවර්තුන් ඇමතිතුමත් ඒ වගේම අගමැතිතුමත් වුණ ගැසිලා පුළුල් ලෙස මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා
මේ දෙපළ දැන් මේ අධිකාරිය විශේෂයෙන්ම ළමයින්ට සහනයක් වෙන ළමයින්ට තමාගේ ආරක්ෂා සම්බන්ධයෙන් යා යුතු තැනක් බවට පත් වෙන ළමයාගේ සුරක්ෂිතභාවය ගැන කටයුතු කරන්න ඉඩ ප්‍රස්තා ඇති කර ගැනීමට තමයි අපි ඉදිරි අනාගතයේදී කටයුතු කරන්නේ. ඒ වගේම මම විශ්වාස කරනවා මම මාධ්‍යෙන් ඉල්ලා සිටින්නේ ළමා ආරක්ෂක අධිකාරියට සහ මගේ අමාත්‍යාංශයට ඔබගේ සහාය අපිට අනිවාර්යයෙන්ම අවශ්‍යයි. අද තියෙන මේ දෙවන ප්‍රශ්න අපිට මේ මහ පොළොවෙන් තුරුම් කරන්න නම් මම කනගාටු වෙනවා මවක් කාන්තාවක් ඒ වගේම සමාජ සේවිකාවක් හැටියට මේ රටේ ළමා කටයුතු ඇමතිවරිය හැටියට 2009 සිට 2014 වෙනකොට වාර්තාගත වෙච්ච මේ වාර්තාගත වෙච්ච සංඛ්‍යාන් බල හසුළු අපරාධ 32259ක් වාර්තා වෙලා තියෙනවා. මේක ඉතාමත්ම සෝචනීය කරුණක්. ඒ විතරක් නෙමෙයි පහුගිය දවස් කිහිපය තුලදීම අපිට අහන්න ලැබිච්ච දේවල්, දකින්න ලැබිච්ච දේවල්, ප්‍රවෘත්ති අහන හැම අවස්ථාවකදී අපි දකින්නේ දරුවන්ට සිදුවෙන හිංසනය, දරුවන්ට සිදුවන අතවරේ තමාගේ පියා විසීම තමාව දූෂණය කරන තත්යකටපත් වෙලා තියෙන පුංචි දරුවෝ, මල්වැනි අවුරුදු 6ක දරුවෙක් පියා සහ පියාගේ මිතුරෙක් විසින් දවස් ගණනාවක්ම දූෂණය කරන තත්ත්වයක් අපි දැක්ක පුත්තලම දිස්ත්‍රික්කයෙන්. ඒ වගේම අවුරුදු 1කමාරක දරුවෙක් දැන් සති 3කට ඉස්සෙල්ලා අපයෝජනයට ලක් වුණා. මේවා මම හිතන්නේ තිරිසන් වැඩ. මේ තිරිසන් යුගය අවසන් කිරීමට මගේ විශාල බලාපොරොත්තුව සාවධානය ළමා ආරක්ෂක අධිකාරිය හරහා තමාගේ වගකීම හරියාකාරව අලුතෙන් පත් වෙච්ච සභාපතිතුමියත් නියෝජ්‍ය සභාපතිතුමා විසින් මේකට ඒ වගේම මද දවසේ උදේ කාර්ය මණ්ඩලයත් මම මුණ ගැහුණා. ඒ අයත් එක්ක මම සුවදව කතා කරා. ඒ අයගේ ආයතන වල තියෙන අඩුපාඩුකම් සහ අවශ්‍ය කරන පහසුකම් ලබා දීමට, ඒ වගේම සමහර අංශ ශක්තිමත් කිරීමට, ඒවට අවශ්‍ය කරන යටිතල පහසුකම් ලබා දීමට අපි පුළුල් ලෙස සාකච්ඡා කරා. අලුත් මුහුණුවරකින් ළමා ආරක්ෂක අධිකාරිය විසින් මේ රටේ අහිංසක දරුවන්ට සමාජයට විය යුතු සේවාවන් ඉදිරි අනාගතයේදී අනිවාර්යයෙන්ම මේ රටට ලැබෙන තත්වයකට මේ අධිකාරිය පත් කිරීමට අපි සියලු දෙනාම කටයුතු කරනවා කියන එක කියමින් මම දැන් අලුත් සභාපතිතුමිය නටාෂා බාලේන්ද්‍ර මැතිණියට ඇගේ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලබා දෙනවා. It's a little early to be going into specific details about our intentions for the authority. We only took office about a week ago. But what I want to do is outline for you some of our thoughts about what policies and specific activities we are going to undertake in the coming weeks and months. First, we intend to run the authority as an independent authority that is completely free of political influence. When Minister Rosie Senanayake appointed the two of us, she explicitly said that one of the reasons for appointing us was that she wanted for the authority to be headed up by people who would not be swayed in any way by political pressure. We take that very seriously. The public has entrusted the authority with a very important task, that of overseeing and managing the child protection system in this country. Any hint that the authority is open to undue influence would fundamentally damage that trust. So one of the most important policy objectives for us is that this authority will be run without any political influence and free from fear of political repercussions. Secondly, we intend to study the mandate of the NCPA as laid out in the Act and see how we need to adapt our activities to best fulfill that mandate in a way that looks after the needs of children who are at risk of abuse or already have been abused. If you look at the Act, the NCPA was set up to do 4 main things. One is to provide multidisciplinary leadership for thinking about and enacting policies and laws on child protection in Sri Lanka. 2 is to use our multidisciplinary resources to coordinate and monitor other child protection agencies and to make sure that
child abuse investigations, child abuse laws are being implemented and carried out properly. Third, our mandate allows us to receive complaints from the public about child abuse and to refer those to the appropriate authorities. And fourth, to educate the public about child abuse and to assist provincial councils, local authorities, and NGOs with coordinating campaigns against child abuse. When we look closely at this mandate, it is clear that certain of our activities are going to be cut. For example, we are no longer going to be involved directly ourselves in operating children's homes. That is clearly not within our mandate, and we do not have the resources to do that in an effective way that best meets the interests of the children. In the same way, there will be areas where our focus will have to be increased and solidified. For example, we intend to put more resources into collaborating with probation and child care, with the police, with the Attorney General's office, as well as the various ministries, to come up with mechanisms where we can monitor how these laws are being implemented, so that we can act as an effective pressure group to make sure that the laws and policies on the books are being implemented properly and are having a real impact in the lives of individual children and their families. The third broad policy objective is that we want to start shifting some of the limelight onto policies that serve families and the community, so that we can prevent child abuse and neglect before it happens. Currently, our focus and the focus of many of the child care agencies in the country is tilted very heavily towards taking care of the child after the abuse or neglect has happened. So we will continue to do that. We will continue to be very vigilant in monitoring that the current laws are implemented in the most child protective way possible, but we also want to now start looking at policies that can provide support for families, communities, and schools, so that child abuse, child neglect, the offenders, that this does not happen in the first place. And later on, Sajiva is going to speak to you more about that. In terms of specific activities, there are a few things. As Minister Seranayake said, we met with the Minister of Justice, Vijayadasa Rajapaksa, yesterday, and we discussed the forthcoming Children's Bill, the Judicial Protection Bill. This bill makes significant changes to the protections available to children in need of care and protection and children in conflict with the law. It seeks to set up a system of children's magistrates' courts, which will sit separately for children's cases, and so that there will be no intermingling with cases where the alleged offender is an adult. It also introduces the concept of the best interest of the child as a guiding principle for the police, probation and child care, JMOs, etc. So we spoke to him about there are certain gaps in the bill, and we have promised to send him comments on that, as well as detailed comments on how to make sure that the law clearly and accurately addresses current issues and provides a holistic service in these cases. In addition, we recommended to the minister that hand in hand with the bill, we need to make some structural changes in order for these provisions to work. We need to set up a system of autonomous and specialist units within the police, probation and child care, and the relevant ministries, etc., that have a specialized
focus on child protection, which has a specialized staff, so that there is continuity of service in terms of people and units that are focused on child-centric procedures. We also spoke to him about the need to implement some other changes in laws and policies. For example, we talked to him about the government needing to make a firm commitment that children who have been abused are guaranteed of continuity of education. Currently, what happens is when a child is abused in school and no longer wants to go to that school, the family has to run around looking for a school. But it is our view that a child who has been abused, that the government has to act proactively to ensure that a child who has been... විශේෂයෙන්ම ළමා ආරක්ෂණය පිළිබඳව පණිවිඩ අපි දැක්කා පසුගිය අවුරුදු 10ක අවුරුදු 16ක් ළමා ආරක්ෂක අධිකාරිය ක්‍රියාත්මක වෙනවා මේ කාලය තුල කෙලින්ම අධිකාරියේ පණිවිඩ මාධ්‍ය හරහා සමාජයට යනවා අපි අධිකාරියේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම නිරතුරුවම නිරීක්ෂණය කරා මේ අවුරුදු 16ක කාලය තුලදී. එතකොට ඒ අවුරුදු 16 අපි සලකා බැලීමේදී මට මතක් වෙනවා හුඟක් ඉස්සර අපේ රටේ අධ්‍යාපන ක්‍රමය ගැන තිස්ස බාලසූරිය පියතුමා සඳහන් කරපු පාපෝච්චාරණ එතුමා කිව්වා අපි පරිසරය හරි වැදගත් පරිසරය වෙනුවට අයිතිය වරදවා වටහා ගත්තා අධ්‍යාපනය වෙනුවට උපදෙස් දීම වරදවා වටහා ගත්තා අභිප්‍රේරණය වෙනුවට කලමනාකාරී